මධ්‍ය දිනේ සිටින ශ්‍රී ලංකාවේ අපොස්තලික දේව සභාවේ මීගමුවේ අපොස්තලික දේව සභාවේ සභාපාලකතුමා පාස්ටර් කපිලා පමණදී සිටින මේ දේවදාසයව දෙසා හොඳ අත්පොළ සන්නාදයක් අපගේ දෙවියන් වහන්සේ බාධා මැද්දේ දෙවියන් වහන්සේගේ සේවය කළ දේවදාසෙක් විශේෂයෙන් ඔහුගේ බාධාවේ කාරණාව මතක් කර දිය යුතුයි. ඔබට තිබුණු අභියෝග කොහොමද කියලා ඔබව දේවගතිවරයෙක් කළේ අවුරුදු 10කද 9කද පමණ පසුවයි. හරිද වැරදිද මම දන්නා තරම්. නමුත් ඔහු දේවදාසයෙක් කරාන් පස්සේ අසුචි ඔහුගේ සභාවට ඔහුගේ ඉන්න ස්ථානයට ගෙවල් වලට මිනිස්සු පහල දීලා තියෙනවා. ඔබට හිතා ගන්න පුළුවන් කොතරම් අභියෝගයක් මැද්දේ දෙවියන් වහන්සේගේ සේවය ඒ තරුණ දේවදාසයා කරන යනවා. ඒ නිසා යොන්දාත් පොළසානාදයක් දෙමු දෙවියන් වහන්සේගේ Haleluya. Amen. Dai දෙවියන් වහන්සේට මම මේක ස්තුතිවන්ත වෙනවා. මානසිකේ යහපත්කම කරුණාව නිසා ඒ වගේම අද දවසේ බවන්දේට එකට විචික ගැන දෙවියන් වහන්සේට අනේක වරක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතාලි දේශයේ ඒ වගේම මෝල්ටා කියන දේශයටත් යන්න දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දුන්නා. ස්වාමීන් වහන්සේ මෙතෙක් කළා වූ සෑම යහපත්කම් ගැන ස්තුතියි. ඒ වගේම ආසර් රාජසිංහ ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ මොසොත් පිළිගැනීම වගේම සභාව නිසා සභාවේ සහෝදර සහෝදරියෝ වගේම පාසල් සහ පාසලේ පහරයව මෞලය නිසා මම දෙවියන් වහන්සේට අනේක වරක් ස්තුතිවන්ත වෙනවා. මම අද දවසේ විශේෂයෙන් ඔබ සමග කතා කරන්න යනවා යම් කාරණා කිහිපයක්. ඒ වගේම මට දැනගන්න ලැබුණා දවසේ විශුද්ධ සහභාගීකම මේසේ පවත්වන ලබනවා කියලා. ඉතින් ඒ වගේම මම සාමාන්‍යයෙන් කතා කරන යම් මාතෘකාවක් සම්බන්ධව දවසේ මම ඔබත් එක්ක බෙදා ගන්න යනවා. මේ මාතෘකාව මම සමහර තැන්වල බෙදා ගත්තාම බොහෝ අයගේ හදවත් දෙවියන් වහන්සේ ස්පර්ශ කරනු ලැබුවා. ඒ වගේම අතුලාන්ත හදවත් සෝපත් කරනු ලැබුවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිත සැඟවිලා තිබිච්ච සමහර ඔවුන්ට හොයාගන්න බැරි වෙච්ච ඔවුන්ගේ ඒ ප්‍රශ්නය උන්ට එළිදරව් වුණා. ඒ නිසා මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේ ලයිව් දෙන්නේ නේ. ඕකේ. thank you. ඒක හොඳයි. ඉතින් ස්තුති සමාවෙන්න එහෙම මට මේ පාඩම නිදහසේ කතා කරන්න ඕන. එතකොට මට පහසුයි. ඒ නිසා ඔබටයි මම කතා කරන්න දවසේ. ඒ නිසා මම ඔබගෙන් ප්‍රේමයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සමහරට වෙනදා ලයිව් දෙනවා වෙන්න ඇති පණිවිඩේ. නමුත් මම අද කතා කරන පණිවිඩේ මොකද මේ තැන්වලදී මම දැකපු මෙහෙයන් වල සමහර අයගේ ජීවිත හදවත වැగిරෙන්න පටන් ගත්තා. ඉතින් එවැනි අවස්ථාවන් ඔබට එන්න පුළුවන්. ඒ නිසා මම දන්නේ නැහැ. සුදාත්මයන් වහන්සේ ක්‍රියා කරනකොට අපිට හිතන්න බැරි විදියට දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරන ඉතින් මම කැමති නෑ ඒවා පිටතට යනවට. ඒ නිසා ඒක මේ ඇතුලේ සුදාත්මයන් වහන්සේගේ ක්‍රියාවලිය මෙතන සිද්ධ වුණාට මම ඒක ගැන සතුටු වෙනවා. හොඳයි. ඉතින් මම කතා කරන්න යන අද දවසේ අපි අද සුදු සහභාගී මේසේ තියෙන නිසා ඒ වගේම මට නිදහස් කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන පාසට ස්තුතිවන්ත වෙනවා. මම මේ කාලේ මට ලබා ගන්න ලැබුණා. ඒකට හේතුව ඉතින් මම අද දවසේ මම කතා කරන්න යන ඔබට අපගේ මේ අතුලාන්තයේ තිබෙනා වූ වේදනා එහෙම නැත්නම් තුවාල ගැන මම කතා කරන දවසේ ඒ තුවාල පිටතින් පෙනෙන්නේ නැහැ. අපි දන්නවා පිටත තුවාල තිබෙනකොට ඒ තුවාලයට ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. පිටත තුවාල පෙනෙනවා. අපේ ඇස්වලට පෙනෙනවා පිටත තියෙන තුවාල. නමුත් මේ හදවත්වල තිබෙන තුවාල පෙනෙන්නේ නැහැ. සමහරට මේ තුවාල පරණ තුවාල අවුරුදු 10 20 පරණ තුවාල තියෙනවා. ඒ වගේම මෑත යුගයක ඇති වෙච්ච තුවාල තිබෙනවා. අපි දන්නවා
තුවාල වලට ප්‍රතිකාර කරේ නැති වුනහම ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මේ මිනිස්යන්ගේ හදවත් බිඳිලා තිබෙනවා සමහර විට. බිඳිලා තියනවා කියලා කියන්නේ මේ තුවාල තත්වයන් බොහෝ සමාජය තුළ මේ මෙවැනි තුවාල වෙච්ච අය ඉන්නවා. දැන් මෙතන ගත්තොත් බොහෝ දෙනෙක් ඇති විවිධ අභ්‍යන්තර වේදනාවල් වල ඉන්න අය. පැහැදිලිද? අභ්‍යන්තර වේදනාවල් වල ඇති. ඉතින් මේ තුවාල තිබෙනකොට මේ වටපිටාවේ අයට මේ අය දකින්න පුළුවන්. ඉතින් ඔබ අතරේ අද දවසේ අපි මෙනෙහි කරමු. දේව වචනේ කියන අපි දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රථමයෙන් අපි හැරෙමු. දේව වචනේ තෙසලෝනික පොතට අද දවසේ අපි හැරෙන්න යනවා. තෙසලෝනික පොතේ කියනවා 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ එතන කතා කරනවා සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරනසේක්වා නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. අපි දකිනවා මෙතන කතා කරන නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත්. දැන් අපි දන්නවා ශරීරයේ සුවවීම ඔබ දැකලා තියෙනවා නේද? ශරීරයේ සමහර ශරීරයේ තිබෙන රෝග සුව වෙනවා. ශරීරය පවිත්‍ර වීම නේද? ක්‍රියාවල් පවිත්‍ර වීම. ඒ වගේම මම අද දවසේ කතා කරන්නේ අපගේ ප්‍රාණය පවිත්‍ර කර ගැනීම සම්බන්ධවයි. ආමේන්. මොනවද කතා කරන්න යන්නේ? අපගේ ප්‍රාණය පවිත්‍ර වෙන්න ඕන. ප්‍රාණයට අයිති වෙනවා සිතුවිලි සහ මනස. පැහැදිලිද? ඉතින් සමහර මම අවුරුදු ගාණක් මේ ඇදහිල්ල ගමනේ ඇවිල්ලා මට සමහර ජය ගන්න බැරි වෙච්ච සමහර මිනිස්සුන්ව තේරුම් ගන්න බැරි වුණා. නමුත් මම පහු කාලේදී මම අධ්‍යාපනය හදාරලා ඒ වගේම දෙවියන් වහන්සේ පෞද්ගලිකව මට බොහෝ දේවල් ඉගෙනුවා. ඒ දෙවියන් වහන්සේ උගන්වපු දේවල් එක්ක මම මගේ ජීවිතේට ආවා වූ ප්‍රශ්නත් එක්ක මගේ ජීවිතේට ආවා වූ සෝදසිත එක්ක මගේ ජීවිතේට ආවා වූ විවිධ පීඩාවල් එක්ක මම නැගිට්ටා. ආමේන්. ඒව තුලින්ම මම ජය ගත්තා. මම දෙවියන් වහන්සේගේ ක්‍රමය තමයි අපිව ඒව මැද්දෙන් ගෙනහිල්ලා ඒ ප්‍රශ්න මැද්දෙන් අපිව අරගෙන ගිහිල්ලා දෙවියන් වහන්සේ ඒවම අපිව සන්නද්ධ කරලා තවත් බොහෝ අයගේ ජීවිතයට ආශිර්වාද කරනවා. ආමේන්. සමහරවිට අපිට ඒක එනකොට නිකන් හරි ප්‍රශ්නයක්. අයියෝ මෙවැනි දේවල් වලින් මට යන්න සිද්ධ වෙනවා. ඇයි මෙවැනි මිනිස්සුත් එක්ක මට මේ ගමන් කරන්න වෙලා තියෙන්නේ කියලා සමහරවිට දාලා දුවන්න හිතෙනවා. සභාවේ ප්‍රශ්න එනකොට. ඒ කියන්නේ සභාවේද වටපිටාවේද එහෙම නැත්නම් පෞද්ගලිකව අපේට එන විවිධ ප්‍රශ්නවලදී සමහර විට අපි ප්‍රශ්නෙන් පලා දුවන්න හිතෙනවා. එහෙම නැත්නම් මට දැන් ඇති කියලා හිතෙනවා. එහෙම නැත්නම් කලකිරෙනවා. එහෙම නැත්නම් ගොඩක් දේවල් හිතෙනවා. ඉතින් ඒ නිසා මේවට හේතු තමයි අපිට මේ මිනිස්යන්ව අවබෝධ කරගන්න අවශ්‍යයි. ඉතින් මම දෙවියන් වහන්සේට සේවය කරන අතරේ මම දෙවියන් වහන්සේගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඉතින් මේ හදවත්වල තිබෙන තුවාල තිබෙන අය ටිකක් මම කැමති විස්තර කරන්න. මේ හදවත්වල තුවාල තියෙන අය නිතරම බැන ඉන්නවා. දැන් බයිනවා කියලා කියන්නේ ගෙවල් වල ඉන්නවා මේගොල්ලෝ. මේගොල්ලෝ පවුල් වල ඉන්නවා. මේගොල්ලන්ගේ වැඩේම කාට හරි බයිනවා. පැහැදිලිද? දැන් මම කතා කරන්න යන්නේ දැන් මේ මිනිස්සු බයින එකට දොස් කියන්න නෙමෙයි යන්නේ. අනේ මම මොකද කියන්නේ ඒගොල්ලන්ට. ඒ වගේම හිතේ දුකෙන් ඉන්න අය ඉන්නවා. හූල්ල ඉන්න අය ඉන්නවා. ඒ වගේම පාපෙට වැටෙනවා. දැන් පාපෙට වැටුනහම කියනවා ආපෝ අන්න වෛශ්‍යාකමට වැටුණා. අන්න මේ වගේ පාප වලට වැටුණා කියලා ඒ මිනිස්සු අයි කරලා දානවා. දැන් මම එහෙම જાති වැඩකට මේ අද දවසේ අත ගහන්න යන මම ඒගොල්ලන්ට කතා කරන්නේ ඇයි එහෙම වෙන්නේ? අපි යන්න ඕන අන්නතට. අපි යන්න ඕන ඇයි යාට එහෙම වෙන්නේ? අපිට ලේසි මිනිස්සුන් ප්‍රතික්ෂේප කරලා දාන්න. දැන් කැරලි ගහනකොට අපිට මට උනත් හරි කරදරයක් මේ මිනිස්සු කැරලි ගහන්නේ. සභාවල ඉන්නවනේ සමහරනේ. සභාවල ඉන්න නිතරම බැන සාප කර ඉන්න සෙට් එකක් තියෙනවා. මම දන්නේ මෙහි ඉන්නවද කියලා. එහෙ ඉඳලා තියෙනවා. දැන් නැහැ. ආමේන්.
ඒකට හේතුවක් තියෙනවා. දැන් මම මේ මිනිස්සුන්ට වචනයක් කියන්නේ නැහැ. නමුත් ඒ අය දෙවියන් වහන්සේට වටිනවා. ආමේන්. ඒ සභාවට එන්නේ හැම දුර්වලකමකින්ම පිරිච්ච අය තමයි එන්නේ. සභාවට එන්නේ විවිධ ගුණාංග වලින් පිරිච්ච අය එන්නේ. විවිධ පසුබිම් වලින් අය තමයි සභාවට එන්නේ. අපි වුණත් එහෙම තමයි යක්ෂ පැටව වගේ මිනිස්සු තමයි සභාවට එන්නේ. ඇවිල්ලා දේවදූතයෝ කරන අභියෝගෙ තිබෙන්නේ දෙවියන් වහන්සේට සේවය කරන අයයි. ආමේන්. ආමේන්. එහෙම අභියෝගයක් මේ සේවය ලේසි දෙයක් නෙමෙයි. මම හිතුවේ නෑ දේව සේවය මෙච්චර බරපතල දෙයක් කියලා. මට හරි වැඩක් උනේ. මම මේ දේව සේවයට එන්නේ නැතුව කට්ටි බැන හිටියේ. දවසක් හිටියලු එක රජ කෙනෙක්. මේ රජුරවන්ට හිතනවලු මේ රජුරවගේ හිටියලු දියණියා මේ දියණියව විවාහ කර දෙන්න හොඳ එඩිතර පුරුෂයෙක් කිව්වලු. දවසක් මොකද උනේ මේ රජතුමා මුළු රටටම ප්‍රසිද්ධ කරා ඒ රටේ මේ ලොකු ගඟක් තියෙනවා. ඒ ගඟේ ඉන්න මිනි කන කිඹුල්ලු හරි ප්‍රසිද්ධයි. ඒ ගඟට බැස්සන ආයි බේරිලා ඉන්න හම්බෙන්නේ නැහැ. දැන් රජුරු කිව්වා මුළු රටේම තරුණයන්ට දැනුම් දුන්නා කවුරු හරි මේ ගඟේ මේ කෙරවල ඉඳන් එහා යුරට ගියොත් මම මගේ දුවව දෙනවා යාට කියලා. දැන් ප්‍රසිද්ධ කරපු ගමන් තරුණියෝ දැන් ඇවිල්ලා ඔක්කොම සිංහයෝ වගේ ඔක්කොම දැන් අතන ඇවිල්ලා කට්ටිය මුළු රට තුල තරුණ ඉදිරිපත් වෙන්න හැදුවා. දැන් මෙතනට ඇවිල්ලා නමුත් දැන් පයින්න බයයි. අර පැත්තෙන් මකර වගේ කතා වෙනවා, කිඹුල්ලෝ කතා වෙනවා. ඒ වගේ දැන් පේන්න තියෙන වටපිටාවේ. නමුත් එකපාරම ජපක් කළ සද්දයක් ඇහුණා. සද්දය හිච්ච ගමන් මොකද උනේ? එක තරුණිය පීනගෙන ගිහිල්ලා එහා කෙරවලට ගිහිල්ලා අනිත් පැත්තට හැරිලා ආයේ ආපු ගමම දැන් රජුරණ හරිම හැපි. මොකද මේ ඔක්කොම බය ගැහි හිටියා. නමුත් එක තරුණේ එහා කෙරවලට ගිහිල්ලා අනිත් පැත්තට ආවා. රජුරණ හරිම ෆීට් එකක් දැනුණා. හරිම ධෛර්යයක් ආවා. එක තරුණෙක් හරි හිටියා. මට ඒ රහස මොකද්ද කියලා අඳුර ගන්න බැහැ. ඔව් ඇහුවා ගිහිල්ලා රජතුමා මොකද්ද ඔයා මෙහෙම මෙච්චර එඩිතර ක්‍රියා කරන්න හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ රජතුමාට ඔහු කිව්වා මම ආවේ කවුද මම තාලු කරේ කියලා බලන්න. ඔහු දන්නේ නැහැ. ඔහු කවුරු විශ්වාස කෙනෙක් ඉඳලා තාලු කරලා. ඒ නිසා උන්ට පීනන්න සිද්ධ මටත් එහෙම දෙයක් තමයි සිද්ධ වුනේ. මම මේ දේව සේවයට හිත තිබුණේ නැහැ. මාව අල්ලු වුණා. ආමීන්. ඒ නිසා දේව සේවය කරගෙන යනකොට තමයි දැනගත්තේ මේ සේවය කොච්චර බරපතලද කියලා. මේ සේවය මෙසේ දෙයක් නෙවෙයි. මේ මනුෂ්‍ය පවුල් 60ක් වගේ දැන් අපි පවුල් 50ක් 60ක් වගේ ඉන්නකොට ඒ ඔක්කොගෙම හදවත් ඔවුන්ගේ සිතුම් පැතුම් ඔවුන් හිතන හැටි ඔව් එකකට එකක් වෙනස්. එක්කෙනාට වෙනස්. ඉතින් ඒක හරි අමාරුයි. නමුත් ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේට ඒ හැම කෙනෙක්ම ඒකත්වයකට ගේන්න පුළුවන්. ආමේන්. උන්වහන්සේගේ ආත්මේ කරුණ කොටගෙන උන්වහන්සේ ඒක හදවතට ගේනවා. ඉතින් ප්‍රේමවන්තනි අපි දකිනවා මේ අයගේ ස්වභාවය තමයි තමාව පාලනය කරගන්න බෑ. ඒගොල්ලෝ යාඥා කරනවා. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ටිකක් මම විස්තර කරන්නම් කොහොමද මේ ඇතුළාන්තේ තුවාල තියන අය. මේ හදවත් වල තියාලා තුවාල තියන අය. මේගොල්ලන්ට තමාව පාලනය කරගන්න බෑ. සමහරවිට තරහ ගියාම අධිකව කේන්ති ගිහිල්ලා දක්පිටි කාලා සමහර ડિප්‍රෙෂන් වගේ වෙනවා. අමුතුම තමුන්ට පාලනය කරගන්න බැහැ. සමහරව ගහනවා පිටි වලට ගහනවා සමහර අය. සමහර අය අඬන ඉන්නවා. නිතරම අඬනවා, නිතරම හූල්ලනවා. ඒ වගේම සමහර නිතරම බැන ඉන්නවා. මම ඉස්සර යන පාස බැසිල්ගේ මම වාහනේ ඩ්‍රයිව් කරන එක කාලේ මම පාසත් එක්ක යනවා. ගිහිල්ලා පිටිපස්සේ වාඩි වෙලා ඉන්න සමහර සභාවල් සෙට් එකක් ඉන්නම් සාප කර බැන ඉන්න පිටිපස්සේ මාත් එක්කත් එකතුලා බයිනවා බලන්න කොහොම කියලා. මම දන්නවා ලංකාවේ සභාවල් වල එක සභාවල් බයින සෙට් එක මම දන්නවා. ඉතින් පිටිපස්සෙන්ලා මමත් එතන සද්ද නැතුව ඉන්නවා. ඉතින් මාත් එක්කත් කතා කර බයිනවා ඉන්න පාලකතුමාට බයිනවා. පාස බැසිල් ගියාම පාසලත් බයිනවා. ප්‍රසිද්ධියේ තමයි මූණට කියන්නේ පාස අමුගම් සෙට් එකේ කතා කරලා ඉන්නවා. ජනකම් ඉඳලා බලන්න. ඉතින් මේක ඇත්තට හොඳ නෑ. දැන් මේකට හේතුව පස්සේ පහු කාලෙක මම දැනගත්තේ මොකද්ද හේතුව? මේ අය
දෙවියන් වහන්සේට ආදරේ. දෙවියන් වහන්සේට ආදරේ. ඒ වගේ පාස්ටර්ට ආදරේ. නැත්තේ නෑ. ඒ වුණාට එයාලගේ ඇතුළේ තියෙනවා අර ස්වභාවය. සම්ප කර කර ඉන්නවා. බැන බැන ඉන්නවා. දොස් කිය කී ඉන්නවා. නමුත් මේ තුවාල තත්ත්වය මේක රෝගී තත්ත්වයක්. රෝගී කියලා කියන්නේ ශරීර රෝගී නෙමෙයි මේකේ ඇතුලේ අභ්‍යන්තරේ තුවාලයක් තියෙනවා. ඒකයි හැමතිස්සෙම තරහ යන සමහර අය ඉන්නවා වටපිටාවටම පහර දෙනවා. පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති වුණාම භාර්යාවට ගහනවා. සමහරට දරුවන්ට ගහනවා. වටපිටාවටම පහර දෙනවා. ඒ වගේම සමහර ඉන්න සැක කරනවා. මහත්ය ගැන සැකයි. නෝන ගැන සැකයි මහත්තුරුන්ට. මේක තුවාලයක්. මේක අද ඊයක වෙච්ච දෙයක් නෙමෙයි. කොහේරි දවසක වෙච්ච දෙයක්. තමුන්ට අසාධාරණයක් වෙලා තියෙන දවසක. දැන් මේක අසාධාරණ වෙච්ච දෙයක් කියන්නේ නැහැ. සමහරට මේක කුඩා කාලේ වෙන්න පුළුවන්. මේකට හේතුව සමහරට පුංචි කාලේ සිද්ධ වෙච්ච දෙයක්. තමයි මේ හසුරුවන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේක. මේවා ගැන වැඩි කතා කරන්න නැහැ. නමුත් මේවා කතා කරන්න ඕන. මොකද හේතුව මේ සභාවල් වල සමහරට කමියුනියන් ගන්නවා. නමුත් ඒ වෙලාව සමහරට ප්‍රශ්න ඇති වෙනවා. නමුත් මේ වගේ අපි එළියට එන්න ඕන. මේවා අපේ ජීවිතවල මේවා අපිව විනාශ කරන්න අපිව විනාශ වෙනවා. ඒ නිසා ප්‍රේමවන්තනි අපි මේවා තේරුම් ගන්න. ඒ වගේම ඊළඟට ඒගොල්ලෝ නිතරම ඉන්සිකියුරිටි මොනවද කියන්නේ? නිකන් අනාරක්ෂිතයි වගේ නේද? ඒ අනාරක්ෂිත ගතියක් තියෙනවා. ඒ වගේම නිතරම අනාගතය ගැන බයයි. ඒ වගේම නිතරම ඒගොල්ලෝ වැරදි ඒගොල්ලෝ තීරණ ගන්නකොට ඒගොල්ලෝ නිතරම නිකන් තමුන් ඉන්න මට්ටමේ හැටියට තමයි තීරණ ගන්නෙ. සමහරට මේ තුවාල තත්ත්වය තුළ අපි කියමු තරුණ ලස්සන දියණියක් ඉන්නවා. තරුණයි ලස්සනයි. නමුත් එයා තීරණ ගන්නේ එයාගේ විවාහයට එයා හිතන්නේ එයාට ගැළපෙන කෙනෙක් නෙමෙයි. එයා හිතනවා මේ මම හරියන්නේ නැහැ මම ලස්සන නැහැ කියලා. මේ ළඟදී එක දියණියක් මම කවුන්සලින් කරනවානේ. කවුන්සලින් කරනකොට මට හවු වුණා මගේ අභ්‍යන්තර කාරණා කියන්නේ නැහැ. නමුත් එයා කියන දෙයක් තමයි මම ඇහුවා ඇයි ඔයා මෙවැනි තීරණයක් ගත්තේ කියලා. නෑ මට වඩා එයා ගොඩක් වටිනවා. මම කිව්වා ඇයි ඔයා වටින්නේ නැත්තේ? දැන් මම අයියෝ මම හරිනේ අයියෝ මම හරිනේ. එයා කියනවා. දැන් එයාගේ ඇතුලේ ලොකු වේදනාවක් මම කතා කරගෙන යනකොට අපි අතරේ ලොකු වේදනාවක් එක ජීවත් වෙනවා. ඒ අය තීරණ ගන්නේ පරාජිත විදියට. ඒගොල්ලන්ගේ අනාගතේ නාස්ති කරගන්නවා. ඒගොල්ලෝ කතා කරලා එයාලව නිදහස් කරේ නැත්නම් ඒගොල්ලෝ වැරදි තීරණ වලට එනවා. සමහර තරුණිය වගේ තමුන්ට කොතන හරි වැරදිලා තමුන්ගේ ජීවිතේ කොතන හරි ප්‍රශ්නයක් ඇති වෙලා ඒක කතා කරන්නේ නැහැ. ඔබ දන්නද අතවරයටපත් වෙච්ච අය ඔය තරුණ කාලේ එහෙම නැත්නම් කුඩා කාලේ යම් ලිංගික හිංසනයන් වලට ලක් වෙච්ච අයට ඔන්න ඔය වගේ වැරදි තීරණ ගන්න පෙළඹෙනවා. ඒකට හේතුව තමයි එයාලගේ එක කාල පරිච්ඡේදයක කොතනින් හරි එයාලා කවුරුහරි තුවාල කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ තුවාලයත් එක්ක වේදනාවෙන් ජීවත් වෙනවා. සමහර කාන්තාව සමහර ගෑනු ළමයි කියන මට පිරිමි පෙන්නන්න බෑ කියලා. මොන හරි ප්‍රශ්නයක්. ඒ නිසා මේ අය සභාවල එනවා. සභාවට එනවා. ඒ වගේම සමහර අය මේගොල්ලෝ හරි ආසයි ආදරේ ලබන්න. හරි කැමති. හැබැයි ආදරේ ලබන්න දන්නේ නැහැ. ආදරේ කරන්න දන්නේ නැහැ මේගොල්ලෝ. ඒක තමයි ඇත්ත. ඒගොල්ලන්ට ආදරේ ඕන. ඒගොල්ලෝ ආදරේ බලාපොරොත්තු වෙනවා. සභාවට එනවා. සභාව ප්‍රතික්ෂේප වෙනවා. සභාව ප්‍රතික්ෂේප කරනවා. ඇයි කරදරයක්? ඇයි ආපහුම වද දෙනවා? නමුත් මේගොල්ලෝ සුව වෙනවා. මේගොල්ලෝ සභාවට දෙවියන් වහන්සේ ගේන්නේ ඒගොල්ලන්ව නිදහස් කරන්න ඕන. ආමේන්. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ලබා දෙන්න ඕන. එයාලගේ මට්ටම තේරුම් ගන්න ඕන. එයාලා ඉන්න තත්ත්වය අපි අවබෝධ කරලා දෙන්න ඕන. ඒ නිසා මේ දෙවියන් වහන්සේ උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කියන උන්වහන්සේ පිටුණු සිත් නැත්තන්ට ලංව සිටිනවා කියලා. මේ පිටුණු සිත් ඇතියයි කියන්නේ මෙන්න මේගොල්ලෝ. ඒගොල්ලෝ සාමාන්‍ය මේ සමාජයේ අපේ ලංකාව වගේ රටවල් වල ආසියාතික රටවල් වල ඉන්නේ පිටිච්ච මිනිස්සු ගොඩක්. මේ රටවල් වල ගොඩක් අඩුයි. ආසියාතික රටවල් වල ඉන්නේ තුවාල වෙච්ච අය. ඒකට හේතුව නිකන් දේශපාලනය ගන්න කඩනවා පිටිනවමයි ඇති. ඒ අපේ රටේ හැටි. අනිත් පැත්තේ මොනවා හරි හොදක් කරනවා නම් කවදාවත් මේ පැත්තේ අර පැත්තේ ඔසවන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හැටි අපේ ආසියාතික රටවල හැටි. මම ඉස්සර ගෙස්ට් ලයිෆ් යන ටූරිසම් කරනකොට
මේ ඉන්දියන් පාකිස්තාන් කාරත් එක්ක ගියාම ඕම් thank you පාරක්වත් නැහැ ගාන වැඩි කියලාගෙන සාමාන්‍ය හයරක අපි කතා කරනකොට දැන් එහෙම නෑ මේ පැත්තේ සාමාන්‍ය මේ යුරෝප රටවල් වල මිනිස්සු මේගොල්ලෝ thank you එකක් දෙනවා. නමුත් අර මිනිස්සු කිසිම නැහැ. කිසිම පිළිගැනීමක් නැහැ. අපි මහේෂ් දන්නවා මේවා. නේද? ඉතින් ඒ නිසා ඒකට හේතුව මේ ආසියාතික සංස්කෘතිය හැටි. කඩන බිඳින සංස්කෘතියක් තියෙනවා. දැන් සමහර දේශපාලකයෝ ඒ කූඩුවට ආපු වෙලාව නම් බයිනම වැඩි අනිතුන්ට. ඒ ඇවිල්ලා අපේ රටේ සංස්කෘතිය. ඕකම අපේ සභාවන් වලට අපේ පවුල් වලට බලපාලා තියෙනවා. ඉතින් වැඩේම අනිත් කෙනාව ඔසවන්නේ නැහැ. කඩන එකයි බිඳින එකයි වැඩි. ඒකට හේතුව තුවාල වෙච්ච මානසිකත්වය. පොඩි කාලේ ඉඳලා තුවාල කරනවා. සමහර ළමයිව කුඩා කාලේ තුවාල කරපුවම ඒගොල්ලෝ තුවාලත් එක්ක වැඩෙනවා. ඒගොල්ලෝ කරන්නේ ඉංග්‍රීසියෙන් කියනවා hurt people hurt others කියලා කියනවා. තුවාල වෙච්ච මිනිස්සු කරන්නේ තුවාල කරනවා. දන්නවද? මෙවැනි තුවාල සමහරට කොම් කරන්න පුළුවන් සමහර කෙනෙක් ඔයා ලස්සන නැහැ කියලා එක තැනකදී හෙලා දකින්න පුළුවන්. ඉතින් ලස්සන නැහැ කියලා හෙලා දැන් අවලස්සනයි කියලා පහත් කරලා කතා කරපු ගමන් එයා හදනවා ලස්සන වෙන්න. එයා තියෙන දේ හැම විදියෙම උත්සාහ කරලා එයා වෙරදරනවා ලස්සන වෙන්න. ඒකට හේතුව තමයි එයාගේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. එයාව කවුරු හරි කොම් කරලා කියලා තියෙනවා කොතනින් හරි කණ්ඩම් කරලා තියෙනවා. ඒක මට වෙලා තියෙනවා. මට ප්‍රශ්නයක් තිබුණා. මට ප්‍රශ්නේ තමයි අපේ ගෙදර අයියා හැම සුළුයි. හැබැයි මම කළුයි. ඉතින් මට කළු කියන එක ප්‍රශ්නයක් වුණා එක කාලෙක. නමුත් දැන් මම ඒක අයිති කරගෙන නැහැ. මම දෙවියන් වහන්සේ හොඳම විදිහට මොකද දේවචනේ දින අයිති වටිනාකම මම අයිති කරගෙන ජීවත් වෙන නිසා දැන් මට ඒක ප්‍රශ්නයක් නෑ. ආමේන්. හලෙලූයා. ඒ නිසා ප්‍රේමවන්තනි අපි දකින්න මෙවැනි තත්ත්වයන් වලටපත් වෙච්ච අය ඉන්නවා. මෙවැනි තත්ත්වයන් වල ඉන්නකොට මේගොල්ලෝ තීරණ ගන්නේ මේගොල්ලෝගේ ඒ ඉන්න තැනේ හැටියට තීරණ ගන්නේ ඒ නිසා ඔවුන්ගේ ජීවිතේ ජය ගන්න බෑ. ඉතින් ඒ නිසා මොනවද කරන්නේ? ඔවුන්ගේ ජීවිතේ එක තැනක හිර වෙලා බලකොටුවක් හැදෙනවා. නම් දන්නවද? බලකොටුවක් කියලා කියන්නේ ඒ දැන් සැකේ කියන බලකොටුවත් එක්ක ජීවත් වෙනවා. කොච්චර සැක කරන්න එපා කියලා කිව්වොත් කොච්චර නෝන ගැන මහත්යා ගැන හැමතිස්සෙම කරන්න සැක කරන්නේ. සමාන. ඒක බලකොටුවක් වෙලා. දැන් මොකද කරන්නේ? මේ බලකොටු විදගෙන යන්න ඕන. දන්නවද බලකොටුවක් කියන්නේ මොකක්ද කියලා? බලකොටුවක් කියන්නේ හරියට නිකන් මේ මනසේ බලකොටු. දැන් සාමාන්‍ය බලකොටු ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. දැන් මේ ඉතාලියේ තියෙන බලකොටු. මම වෙරෝනා ඉන්නකොට එහෙන් දැක්කා බලකොටු. ලංකාවෙත් තියෙන බලකොටු. ඒක රජ කාලේ යම් කිසි විදියකින් වටේට තාප්පයක් හදලා නේද? විශේෂ බලකොටුවක් විදිහට එතන තියෙනවා. ඉතින් එතන ගියාට යාමක් නැහැ. ඒ බලකොටුව තුල තමයි රැකවරණය තියෙන්නේ. නමුත් අපි දකිනවා ඒ වගේ අපේ මනස තුලක් තිබෙන වට කරගත්තු බලකොටු. ඒ තමයි සැකය, අවිශ්වාසය, ඒ වගේ අනාරක්ෂිත බව, ඒ වගේම නිතරම පාපයට පොළඹවන නැගිට ගන්න බැරි, ඒ වගේම වටිනාකමක් මම වටින්නේ නැහැ කියන, ඒ වගේ විනිශ්චය කරන, ඒ වගේම අතීතේ ජීවත් වෙන, දන්නද අතීතේ ජීවත් වෙන සමහර අය. ඒවා එක්ක ජීවත් වෙනවා. ඒ අයට අනාගතයක් නැහැ. අනාගතය ගැන බිය නැහැ. බිය තියෙන නිතරම. ඒ අය කවදාවත් සුභවාදීව කතා කරන්නේ නැහැ. සුභවාදීව කතා කරන්නේ සුභවාදීව දකින්නේ. ඒකට හේතුව තමයි අතීතයේ තුල බලකොටු හැදිලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන පින්නවල ගිහින් අලි බලන්න. බලන්න ගිහින් ඔය අලියව ගැට ගන්නවා කඹේක. අලිය ඔය කඹේ සාමාන්‍ය ලොකු කඹ තියෙනවා ගන්න. ඔය කඹේ ගැට ගහපුවම අලි පැටියව ගැට ගන්නවා. ඔය වෙන කැලෑ වලින් අල්ලගෙන ගිහිල්ලා අලියව ගැට ගන්නවා. අලි පැටියව අර කඹේක ගැට ගන්නවා. ගැට ගහපුවම අලියා එහෙට අදිනවා මෙහෙට අදිනවා අලියා try කරනවා ගැලවෙන්න. නමුත් අලියට මේකෙන් එළියට එන්න බෑ. ඒ කියන්නේ කඩා ගන්න බෑ උත්සාහ කරන ඊට ඊට පස්සේ අලියා ඒ විදිහටම ජීවත් වෙනවා. අලියා ලොකුයි දැන්. ලොකු වුණාම අර සයිස් එකේ කබේක තමයි අලියා ගැට ගහන්නේ. නමුත් අලියට ඕනම් පුළුවන් ඒ කබේ කඩාගෙන යන්න. නමුත් අලියා කඩාගෙන යන්නේ නැහැ. ඇයි එහෙම යන්නේ නැත්තේ? අලියගේ මනස තුල හැදෙනවා මට බෑ. මට මෙතනින් එහාට යන්න බෑ. මගේ සීමා මෙච්චරයි. මම මෙතනමයි ඉන්න ඕන කියලා මනස අලිය තුල හැදෙනවා. ඉතින් ඒ නිසා අලිය එතනින් එහාට යන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ ජීවිතවල සමහර
ස්ථානවල අපේ හිරවි අපි තුලම බලවුවක් ඇදලා අපිට එතනින් එහාට යන්න බෑ. නමුත් ප්‍රේමාන්තනේ කීදෙනේ ඔබගේ ජීවිතේ ඔබ මෙවැනි තත්ත්වයන් වල සිටින සමහරට සභාවට එනවා ඔබ ලස්සනට ඇදලා එනවා ඔබ හොඳට මේ සභාවේ ඉන්නවා සමහරට ගෙවල් වල මේ තත්ත්වයන් එළියට එනවා සමහරට හොඳට යාඥා කරනවා මේ අය මේ හොඳට දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙනවා නමුත් ගෙදර ගියාම එවලත ප්‍රශ්නයක් ආපු ගම අර පරණ සතා එළියට එනවා අර පරණ ස්වභාවය එළියට එනවා අර පරණ ගතිගුණ එළියට එනවා කොච්චර යාඥා කරනවා ඒකේ ගැලවෙන්න ආසයි ඒ අයට ගැලවෙන්න බෑ නමුත් ඔබ දන්නවද ඔබට එතනින් එළියට එන්න තියෙනවා ආමේන් යේසුස් වහන්සේ ආවේ විදුණු සිතෙන් පන්සුව කරන්න උන්වහන්සේ ආවේ පිළිලා තුවාල වෙලා ඉන්න අයව සුවපත් කරන්න එවැනි තත්ත්වයේ ඉන්න අය ඒ නිසා මම මේ අංශය මේ ඉතාලිය තුල ලංකාව තුල මම මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ මම දැක්කා දෙවියන් වහන්සේ පොදු විදිහට මනුෂ්‍යයට අත ගන්නවා ආමේන් එකක් තමයි ඒ අයට දන්නේ නැහැ ඒ හිරවල ඉන්න තැන ඒ අයට සුද්ධාත්ම වහන්සේ හංගවනවා ඒ තැනින් එළියට එන්න. ඒ නිසා ඔබ යම් කෙනෙක් තවම ජය ගන්න බැරුව ඔබගේ අතුලාන්තේ තුවාල වෙලා ඔබගේ අතුලාන්තේ මේ වේදනාවල් එක්ක ජීවත් වෙනවා අද දවසේ ඔබ එළියට එන්න ඕනේ එතනින්. ඒ වගේ සමහර අය කෙනෙක්ගේ වියෝව නිසා දුක නිසා ඒ ඇති වෙලා තියෙන සිත් වේදනාවත් එක්ක එතන හිර වෙලා ඉන්නවා. එයාට එතනින් එහාට යන්න බෑ. කෙනෙක්ගේ මරණය සමහරට කුඩා කාලේ තාත්තගේ මරණය නිසා එහෙම නැත්නම් අම්මගේ මරණය නිසා තමුන්ගේ වේදනාවේ සිත අභ්‍යන්තරේ තිබෙනවා. නමුත් මේ තුවාලේ පිටතට පෙන්වන්නේ නමුත් ජීවත් වෙනකොට නිතරම තරහ යනවා. අමනාප වෙනවා. මේවා තමයි ප්‍රශ්න. නමුත් අපි මේ උඩ තියෙන දේට නෙවෙයි ප්‍රතිකාර කරන්න ඕන. අපි දන්නවා තුවාලයක් මිරිකන්න වෙනවා. සමහරට දැන් ඔබට දැනෙනවා ඇති ඔබගේ හදවත්වල ඔබට නිකන් අපහසු ගතියක් වගේ ඇති. ඔබට සමහරට මතක් වෙනවා ඇති ඔබගේ වේදනාව ඇති වෙච්ච ස්ථානයේ ඔබට රිදෙන තැන සමහරට ඔබට අර තුවාලේ සරව තුවාලේ මිරිකනවා වගේ ඔබට දැනෙන්න පුළුවන් මේ වෙලාවට. මොකද හේතුව ඔබව කොන් වෙච්ච තැන ඔබව නිඳා කරපු තැන ඔබව තුවාල කරපු තැන ඔබට දැන් මතක් වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාමීන් වහන්සේට අද දවසේ අලුත් දෙයක් ඔබගේ ජීවිතේ කරන්න ඕන. ආමේන්. ඒ නිසා අද සුව මෙහෙයක් මේක. ආමේන්. සුව මෙහෙයක් වෙන්නේ ඔබගේ සමාජ ශාරීරික නොවෙන්න පුළුවන්. ඔබේ අභ්‍යන්තරේ සුව වෙන්න යනවා. ආමේන්. මක්නිසාද අපමද්ද සුද්ධාත්ම වහන්සේ සේවය කරන්න අපමද්දේ. ආමේන්. උන්වහන්සේ ඔබව ස්පර්ශ කරයි. අපි හැම කෙනෙක්ම මම මේ පියවරෙන් පියවර ඔබ ඉදිරියට ගෙනියන්න පළමුවට අපි මොහොත අපේ දැස් පියාගෙන අපි විනාඩි කිහිපයක් අපේ හදවත් විවෘත කරමු ස්වාමීන් වහන්සේට. මම විශ්වාස කරනවා ඔබ කැමති ඔබගේ දැස් පියාගන්න මේ වෙලාවේ. ඔබගේ දැස් පියාගෙන ඔබ කියන ස්වාමීනි මගේ හදවත වහන්සේට දෙනවා. මේ වෙලාවේ ඔබගේ අභ්‍යන්තරයේ ස්වාමීන් වහන්සේ හඟවයි. අපි හැමෝම ටික වෙලාවක් යාඥා කරමු. ස්වාමීනි ඔබට ස්තුතියි. ආත්මයන්ට දැන් අපමද්දේ ක්‍රියා කළ මැනව. මේ ස්ථානයේ සංගවිලා තිබෙනා වූ සංගවිලා තිබෙන සෑම වේදනාවල් ඔබ පිටතට ගේන්නත් දවසේ ස්වාමිනී ඔබ වහන්සේ දවසකදී අපිට ගැලවීම දුන්නා. ස්වාමිනී තවම ජය ගන්න බැරුව ඉන්නා වූ අයගේ ජීවිතේ සිත් වේදනා ස්වාමිනී ඒ වගේ කාගේ හෝ පහර කෑමකට ස්වාමිනී කාගේ හෝ නින්දාවකට කාගේ හෝ ස්වාමිනී යම් වචනයක් නිසා හෝ සිත් වේදනාවකින් අත් දවසේ ඔබ වහන්සේ ඔබ ස්පර්ශ කරන්න ස්වාමිනී අපි හැම කෙනෙක් ස්වාමීන් වහන්සේට යාඥා කරමු. සෑම කෙනෙක් ඔබේ මුඛය අරලා දෙවියන් වහන්සේට ඔබ ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමීනි මට අත ගසන්න මට ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙන්න. මේ වෙලාවේ සුද්ධාත්ම වහන්සේ ඔබ තුළ යමක් උන්වහන්සේට හංගවලා දෙන්න යනවා. ඒ නිසා හැම කෙනෙක් දැන් පියාගෙන කියන ස්වාමීනි මට මගේ තත්ත්වයේ එළිදරව් කරන්න මට මගේ ස්වභාවය එළිදරව් කරන්න මට මගේ ඒ අමනාප ස්වභාවය තිත්තකම මගේ තිබෙන අමනාපය මගේ තිබෙන සීල නපුරු ස්වභාවය මගේ පිටතට එන ස්වභාවය ස්වාමීනි මම ඔබ වහන්සේ ඉදිරියේ මගේ හදවත වකුරු වුණා කියලා දෙවියන් වහන්සේට මොහොතක් කියන්න. හාලෙලූයා හාලෙලූයා ආමේන් හාලෙලූයා. ස්වාමීනි මේ වෙලාවේ ඔවුන්ට හංගවන්න. හාලෙලූයා. ස්වාමීනි ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ දැන් සුද්ධාත්මනේ මේ මන්දේ ක්‍රියා කළ වෙනව ඔබගේ අනුග්‍රහය දුන වෙනව ඔබගේ ආලේපය සුද්ධාත්මනේ ඔබගේ දරුවන්ගේ හදවත්වල සියලු තුවාල දැන් මේ වෙලාවේ ස්පර්ශ කරන්න ස්වාමීනි දෙවි පියාණනේ ඔබ වහන්සේගේ වැඩේ කරන්න වෙන්න පුළුවන්. ඔබට සේවය කරන්න වෙන්න පුළුවන් ස්වාමීනි. ඔබ දැන් ඔබ අත ගසන්න ඔබගේ සැඟ වෙලා තිබෙන ස්ථාන දැන් ඔබ වහන්සේ නිදහස් කරන්න කියලා
Hallelujah. ඔව් පිටතට ගෙනෙන්නේ ස්වාමිනේ. Amen. Hallelujah. Hallelujah. ඒ වගේම හොඳයි අපි අස්සගෙන. ඔබගෙන් අහුවොත් ඔබට මොනවද මතක තියෙන්නේ? ඔබගේ ජීවිතේ ඔබට සමහරට ඒක කුඩාම කාලේ සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. සමහරට මෑත යුගයක සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. සමහරට අපිට හිතන්න බැරි හිට අවුරුදු 10ක 15ක යම් කාල සීමාවක වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. සමහරට ඔබට ඒක මතක් වෙන්නද මේ වෙලාවේ. ආමේන්. හalleluya. කී දෙනෙකුට ආත්මයන්වහන්සේ කතා කරමින් සිටිනවද? ආමේන්. ආමේන්. හalleluya. ශුද්ධාත්මයන්වහන්සේ අලුත් දෙයක් කරයි. අපි පළවෙනි පියවර අපි ඊට පස්සේ පියවර ඉදිරියට යන්න යනවා. මේ පියවරේදී ඔබට දැනෙයි ඔබට හැඟෙයි ආත්මයන්වහන්සේ ඔබට මතක් කරයි. ඔබට ශුද්ධාත්මයන්වහන්සේ අලුත් දෙයක් ඔබගේ හදවත තුළ ඇති කරයි. ඉතින් අපි දකිනවා මේ සුවය මේ තත්ත්වය තුළ ස්වාමීන් වහන්සේ ගීතාවලි 34:18 කතා කරන්නේ උන්වහන්සේ විදුණු සිත් ඇත්තන්ට ලංව සිටිනසේක. ආමේන්. උන්වහන්සේ විදුණු සිත් ඇත්තන්ට ලංව සිටිනවා කියලා දේ වචනේ කියනවා. ඒ වගේම උන්වහන්සේ කැමති අපිව නිදහස් කරන්න. ප්‍රථමයෙන් අපි අපේ සිත් විමසුවා. අපි දකින්න ගීතාවලියේ කියනවා ස්වාමීනි මා විමසා බලා දැනගත්තා. ආමේන්. දාවිතුමා කියන ස්වාමීනි මා විමසා බලා දැනගත්තා. දැන් ඔබට දැනෙන්න පුළුවන් අරයට මෙයාට දොස් කියන එකට වඩා ඔබගේ අභ්‍යන්තරයේ සමග ඔබ බලා සිටින්න. ඔබගේ අභ්‍යන්තරයේ දෙස බලන්න. ඔබගේ සිතුවිලි සෝල්සි කරන්න. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ඔබගේ ජීවිතයේ ඒ ආත්මයන් වහන්සේට ක්‍රියා කරන්න දෙන්න මේ වෙලාවේ. දැන් අපි දකිනවා යොහන් 5:5 වෙනි පදයේ වෙතට අපි යමු. ශුද්ධ යොහන් 5:5. යොහන් 5:5. තිස්සක අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිත වූ එක්තරා මිනිසෙක් එහි සිටියේය. ඔහු පොත්වලක ඉන්නවා යේසුස් වහන්සේ දැක ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරයට සිටින බව දැන නුඹ සුවය ලබන්න කැමැත්තේදයි ඔහුගෙන් ඇසූසේක. රෝගියා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි වතුර කැළඹෙන කල මා පොකුරට බස්වන්න කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේ යයි කීවේය. නැගිට නුඹේ යහන නැගින ඵලයන්යි යේසුස් වහන්සේ ඔහුට කීසේක. ආමේන්. අපි දකිනවා මේ 38 අවුරුද්දක් එක තැන මේ මිනිසයා අපි දන්නා මේ බෙතෙස්දා පොකුණ කෙරෙහි මිත්‍යාවක් එවනත විශ්වාසයක් තිබුණා. අවුරුද්දක සැරයක් දේවදූතෙක් වෙලා කලබනවා. ඒ කලබනකොට පළවෙනියෙන් වහින කෙනා සුව වෙනවා කියලා මතයක් තිබුණා. ඉතින් දැන් මේ මිනිසයා වහින්න හදනකොට වෙන කෙනෙක් වහිනවා. දැන් මේ සිද්ධිය අවුරුද්දක් බැලුවා දෙකක් බැලුවා මේ වගේ අවසර ගණනාවක් ඔහු මේ විදිහට උත්සාහ කරා නමුත් ඔහු හැමදාම එක තැන. නමුත් අපි දකිනවා යේසුස් වහන්සේ එතන ඇවිල්ලා අහනවා. උන්වහන්සේ කැමති වුණේ මේ මිනිස්සු එක තැන ඉන්නවට. උන්වහන්සේ දැනගෙන හිටියා මේ මිනිස්සයා එක තැන ඔහු එක තැන උත්පල වෙලා. අද අපි දන්න සභාවල් වල ඉන්න එක තැන ඉන්න අය ඉන්නවා. සභාවල ඉන්න එක තැනකින් වර්ධනය වෙන්නේ නැහැ. මේ තුවාල වෙච්ච අයගේ තත්ත්වය තමයි ආත්මික වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ මේගොල්ලෝ තුල. ඒකට හේතුව අර එක තැනක හිර වෙලා. ආත්මික වර්ධනයට ලොකු බාධාවක් ඒක. මේ ආත්මික වර්ධනයට බාධාවක් තුවාල. ඒ නිසා සහෝදර සහෝදරිනි අපි මේ තුවාල තත්ත්වයන් අපි විමසලා බලලා අපි ඉඩ දෙන්න අවශ්‍යයි ස්වාමින් වහන්සේට ඒ තුල ක්‍රියා කරන්න. දැන් මොනවද කියන්නේ? යේසුස් වහන්සේ ඇවිල්ලා අහනවා නුඹ සුවය ලබන්න කැමතිද? ආමේන්. සමහර අය සුව වෙන්න කැමති නැහැ. මට මතකයි මේ එක අම්ම කෙනෙක් ආව දවසක් ළමයා ගැන කියන්න ආවා. ළමයාගේ විස්තරයක් ගැන. මේ කොළුව අවුරුදු 25 කට පිරිමි ළමේ ඒ අම්මා ආවේ යක්ෂාත්මයක් කියලා. ඉතින් මම ගිහිල්ලා බැලුවා යක්ෂාත්මයට වෙන මොනවා ප්‍රශ්නයක් තියෙන්නේ. පස්සේ අපි
ගිහිල්ලා අපේ සභාවේ අපේ සහෝදරයෙක් සමග ගිහිල්ලා මේ තරුණයෙක් කතා කරා. කතා කරලා ඊට පස්සේ බැලුවා මේව කතා කරලා ගන්න. නමුත් කතා කරන්න ඉන්නේ නැහැ. නමුත් වචන දෙක තුනක් කතා කරලා ගියා. පස්සේ තව දවසක් ඒ අම්මා කතා කරලා කිව්වා නේ මාස්ටර් ඊයේ උදේ නිදාගත්ත ගමන් තාමත් ඉති මේ වෙන සභාවකට යන කෙනෙක්. ඉතින් බැරිද කියලා. ඉතින් ඒ සභාවේ අයිට කියන්න කියලා කිව්වම කිව්වා නෑ ඒගොල්ලෝ ඒවට එන්නේ නෑ මාස්ටර්. මේ මාස්ටර් මොන හරි දෙයක් කරන්න බැරිද කියලා. පස්සේ මම කෙලින්ම සයිකියාට්‍රික් කෙනෙක් ළඟට ගිහිල්ලා තමයි ආවේ. ඉතින් මේ මොකද හේතුව? ඒ අයට අවශ්‍ය ඒ ට්‍රීට්මන්ට් දෙන්න ඕන. ඊට පස්සේ මම ගිහිල්ලා කොහොම හරි පහුවදා උදේ නිදි මම ගිහිල්ලා කතා කරලා බැලුවා. කතා කරලා හැරුණා. ඊට පස්සේ මම ඇහුවා මොකද යාට හරියට තරහ යනවා. තරහ යන නිසා මම ඇහුවා මොකද කියන්නේ සනීප වෙන්න කියන්නේ වාගේ ඔය තත්ත්වේ සුව කරගන්න කැමති නැද්ද නැත්නම් වාට විවාහ වෙන්න හම්බෙන්නේ. මොකද විවාහ වුණොත් මා නෝනට ගහලා මරලා වාට හිරේ යන්න වෙනවා. මොකද වාට තරහ යනවා කියලා මම මේ විදිහට කොටක් පාදලා මේ මිනිස්සයාට මම කෙලින්ම ප්‍රතිකාර වලට යොමු කරා. ඉතින් කැමති වුණා ප්‍රතිකාර කරා එක වෙනම දෙයක්. පැහැදිලිද? ඒක වෙලේ ශාරීරික ප්‍රශ්නයක්. ඒ නිසා ශාරීරික සහ මානසික රෝගී තත්ත්වයකටපත් වෙලා. ඒක ට්‍රීට්මන්ට් කරන්න ඕන තැනටපත් වෙලා බව මම දැනගත්තා. මොකද මම කවුන්සලින් කරන නිසා මම දන්නවා රෝගී තත්ත්වයක්ද ගැටලුකාරී තත්ත්වයක්ද කියලා. ඉතින් රෝගී තත්ත්වයක් නිසා ආව සයිකියාට්‍රික් කෙනෙක් ගාවට කෙලින්ම දැම්මා. දාලා එයා ප්‍රතිකාර කරා. නමුත් ඒ තරහ යන එක අනවශ්‍ය විදිහට තරහ යනවා නම් ඒකත් රෝගයක්. ඒකත් තේරුම් ගන්න නිකම්ම සාමාන්‍ය පොඩ්ඩක් තරහ යන එක තරහ යන කෙනෙක් නේ. සාමාන්‍ය තරහ යන එක නෙමෙයි අසීමිත විදිහට. ඒවා සමහර ඒවා කතා කරලා ගැටලුකාරී තත්ත්වයන් ඒවා නිදහස් වෙනවා. හැමදාම වටේම මිනිස්සුන්ට තරහ ගිහිල්ලා තුවාල කර කර ඉන්නවට වඩා තව සනීප වෙනවා. ඉතින් ඒ නිසා තමයි යේසුස් වහන්සේ අහන්නේ නුඹ සුවය ලබන්න කැමතිද කියලා. ආමේන්. අපි කැමති වෙන්න ඕන. අපි කැමති වෙන්න ඕන අපේ තත්ත්වය තේරුම් ගන්න. මේක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි. අපි අපේ සුව කරගන්න කැමති වෙන්න ඕන. අපි අපේ තත්ත්වය තේරුම් ගන්න අපි කැමති වෙන්න ඕන. දෙවියන් වහන්සේ අපි දන්නා යේසුස් වහන්සේ කැමති වුණා. ඒ නිසා උන්වහන්සේ ගිහිල්ලා අහනවා නුඹ සුවය ලබන්න කැමතිද? නමුත් ඒකට දැන් අපි කියන්න ඕන ඔව් අපි සුව වෙන්න කැමති කියලා කියන්න ඕන. නමුත් එහෙම කියන්න තරම්වත් එයාගේ ලෝකයේ තිබුණේ අර බෙදෙස්දා පොකුණ විතරයි. සමහර අයට විසඳුම පේන්නේ එක පැත්තක පමණයි. නමුත් අපි හිතන්න බැරි පැතිවලින් යේසුස් වහන්සේ විසඳුම දෙනවා අපිට. ආමේන්. අපිට හිතන්න බැරි පැති තමයි උන්වහන්සේ ගාව තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන විසඳුම නෙමෙයි උන්වහන්සේ ගාව තිබෙන්නේ. ආමේන්. මේ මිනිස්සු බලන් හිටියේ එක පැත්තක විසඳුම. දෙවියන් වහන්සේගේ විසඳුම එක පැත්තක නෙමෙයි. සමහරට අපිට පේන්නේ නැති පැතිවලින් දෙවියන් වහන්සේ අපේ කාරණා විසඳන අපේනවා. ඒ නිසා මේ සඳහන් ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ උන්වහන්සේ කැමති ඔබගේ ජීවිතේ උන්වහන්සේ අසන ඔබගේ ඔබ සුවය ලබන්න කැමතිද? ආමේන්. අපේ ජීවිතවල තිබෙනවා සමහර වේදනා කාටවත් කියන්න බැරි දුක් කාටවත් කියන්න බැරි සිත් වේදනා ඒවා කාටවත් තේරෙන්නේ නැහැ. සමහර විට ඒවා කවුරු කිව්වත් සමහරට තමුන්ව පිළිගන්න එකක් නැහැ කියලා හිතනවා. සමහරට තමව හෙලා දකි කියලා හිතනවා. ඒ නිසා මම මේ දේ ඉගෙන ගත්ත නිසා මම කවදා එවැනි කෙනෙක්ව හෙලා දකින්නේ නැහැ. මං ගාවට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. මම උදව් කරනවා. අනිවාර්යයෙන් දෙවියන් වහන්සේ සුවය ලැබෙනවා. ආමේන්. එයා වැඩි දහස් වෙන්න ඕන. එයාගේ මේ தත්ත්වය එළියට එන්න අපි උදව් කරන්න ඕන. සභාවට එන්නේ වෙණි අය. එයාට අපි බලන්න ඕනේ ඇයි මෙයා මෙහෙම වෙන්නේ? ඇයි එයා මේ විදිහට ක්‍රියා කරන්නේ කියන එක තමයි. සමහර අය අපි දන්නවා ශනිකව ඉක්මනින් වැටෙනවා. පාපෙට වැටෙනවා. එයාට ජය ගන්න බෑ. හැමතිස්සෙම වැටෙනවා. එක්කෙනෙක් එකපාරක් වැටෙනවා ඊට පස්සේ ආයෙ ටික දවසක් ගිහලා ආයෙ වැටුණා. ආයෙ පල්ලෙහාට ගිහිල්ලා. මොකද්ද? ඇතුලේ වසර ගණනාවක් තිස්සේ තිබෙන තමා අල්ලගෙන තියෙන පොරබැදීමක්, තමාගේ වැටීමක්, එහෙම නැත්නම් තුවාලයක්, එහෙම නැත්නම් යම්කිසි සිදුවීමක් අපි දන්න සාමාන්‍යයෙන් අවුරුදු 12ට අඩුවෙන් යම් විශේෂයෙන් යම්කිසි අතවර හෝ මොනවා හරි ලිංගික හිංසනයක් වුණොත් ඒ කෙනාට අවුරුදු 10 15 16 17 එතනින් එහාට විවාහ වෙලා වෙන්න පුළුවන්. ඒ විවාහ වෙලාව ජීවිතේ ඒ තත්ත්වයේ එළියට එන්න අමාරුයි. සෝනේ නැත්තම් කරන්නේ තුවාල කරනවා. එයා කරන්නේ තවත් පවුල් කඩනවා, තවත් විනාශ කරනවා. ඒ වගේ අය ඉන්නවා. ඒ වගේ මට මේ වගේ ගොඩාක් විස්තර කියන්න පුළුවන්. නමුත් කාලය යන නිසා මම ගොඩාක් විස්තර කරන්නේ නැහැ. නමුත්
ඔබට මේක දැනෙනවා නම් කොතන හරි ඔබ හිර වෙලා ඉන්න තැනක් තියෙනවා කියලා ඔබට එළියට එන්න තැනක් තියෙනවා කියලා අද මේ සැදෑව ස්වාමීන් වහන්සේට විරුද්ධ වෙන්නේ. යේසුස් වහන්සේ අහන්නේ එකයි ඔබ සුවය ලබන්න කැමතිද? අපි දන්නවා මේ මිනිස්සුගේ තත්ත්වය උන්වහන්සේට ස්වාමීන් වහන්සේ සුවය ලබන්න කැමති කියලා කියනවා තරම් ඔහුට එච්චර පැහැදිලි මනසක් තිබුණේ නැහැ. ඔහු ස්වාමීන් මට සුවය ඕන කියන එක කියනවා. ඔහු කියනවා ස්වාමීන් මම පොකොරට බහින්න කලින් වෙන කෙනෙක් බහිනවා. වෙන මොකුත් වෙන්නේ නැහැ. නමුත් යේසුස් වහන්සේ කියන දේ යහන රැගෙන ඵලයක්. ඒ ක්ෂණිකව උන්වහන්සේගේ සුවය පැමුණුණා. ප්‍රේමවන්තනි පළවෙනි දේ තමයි අපි කැමති වෙන්න ඕන. ආමේන්. අපි අපිව පිළිගන්න කැමති වෙන්න ඕන. අපි අපිව තේරුම් ගන්න අපි කැමති වෙන්න ඕන. අපි අපේ தත්ත්වය පිළිගන්න අපි කැමති වෙන්න ඕන. අපි අපේ ස්වභාවය අවබෝධ කරගන්න අපි කැමති වෙන්න ඕන. අපි අපේ ගතිගුණ මගේ ගතිගුණ මෙහෙමයි මගේ හැටි මෙහෙමයි කියනකට වඩා මගේ මේ தත්ත්වය තිබෙනවා මේක හරියන්නේ නැහැ මේ தත්ත්වය මම එළියට එන්න ඕන කියලා පළමුවට ඒ පියවරට එන්න ඕන. මේ එළියට එන්න ඕන එතන. දෙවියන් වහන්සේ 100% සුව කරන්න කැමති. ආමේන්. තරහ යනවනම් අධික විදියට 100% ඔබ සුව කරන්න උන්වහන්සේ කැමති. උන්වහන්සේ කැමති 100% ඔබ නිරෝගී මානසිකත්වයක ඉන්නවනේ. ඔබගේ බාහිරයට හොඳට ආදරය කරනවට ඔබගේ පුරුෂයාට හොඳට ආදරය කරනවට දෙවියන් වහන්සේ කැමති ඒකට. ඒ නිසා අද මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ කැමති. ඒ නිසා ඔබගේ මේ தත්ත්වය වෙනස් වෙයි. ඔබගේ බාහිරයව දිහා බලන විදිය, ඔබගේ පුරුෂයා දිහා බලන විදිය, ඔබගේ අසල්වාසියා දිහා බලන විදිය, ඔබගේ පාර්ශ්ව දිහා බලන විදිය වෙනස් වෙයි සමහර විට. ආමේන්. ආමේන්. හalleluya. කීදරේගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න යනවාද? හalleluya. ආමේන්. ඒ නිසා මගේ සහෝදර සහෝදරියනි අද මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ කැමති ඔබව ස්පර්ශ කරන්න. ආමේන්. ඒ නිසා අපි අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න අවශ්‍ය පළවෙනි දේ මම කතා කරා සුවය ලබන්න කැමති වෙන්න ඕන. ඊළඟ එක තමයි අපි සුවය ලබන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට යන්න ඕන. ආමේන්. අපි දෙවියන් වහන්සේගේ වචනේ හෙබ්‍රෙව් පොතේ 4:15 වෙනි පදේ වෙතට ගමන් කරමු. 15 කියනවා කවුරුද කියවන්නේ? 4:15 හෙබ්‍රෙව් 4:15. එබැවින් මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන් අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. ආමේන්. මොනවද කියලා එතන කියනවා අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව. ආමේන්. ඒ කියන්නේ අපට සිටින්නේ අපේ දුර්වලකම තේරුම් අරගන්න කෙනෙක් කියලා කියනවා. ආමේන්. ඔබගේ ජීවිතයේ මෙවැනි දුර්වලකම් නැති. ඔබේ ජීවිතයේ මෙවැනි ස්වභාවයක් නැති. යේසුස් වහන්සේ ආවේ ඔබව ප්‍රතික්ෂේප කරලා දාන්න නෙවෙයි. යේසුස් වහන්සේ ආවේ ඔබව පැත්තකට දාන්න නෙවෙයි. යේසුස් වහන්සේ ඔබේ තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් තැනන් වහන්සේ. ආමේන්. අපනිසාද උන්වහන්සේ මෙතන කියනවා අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන් අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. ආමේන්. උන්වහන්සේ අර පරණ කිව්සුමේ හිටපු උත්තම පූජකයාට වඩා වෙනස්. අලුත් කිව්සුමේ උත්තම පූජකයානෝ කරුණාවෙන්ද සත්‍යතාවෙන්ද පූර්ණ වූ තැනන් වහන්සේ. ආමේන්. අනුග්‍රහයේ දෙවියන් වහන්සේ. අනුග්‍රහයේ යේසුස් වහන්සේ. ඒ යේසුස් වහන්සේ කැමති අපිව තේරුම් ගන්න. ආමේන්. ඒ නිසා ඔබ මේ වෙලාවේ මම පොඩි කාලයක් ගන්න යනවා යාක්ෂා කරන්න. ඒ යාක්ෂා කරන වෙලාවේ ඔබ කැමති වෙන්න ඕන ස්වාමීන් වහන්සේ ඔබේ හදවත විවෘත කරන්න. ඒ වෙලාව ඔබට දැනෙයි ශුද්ධාත්ම වහන්සේ ඔබ කෙරෙහි වැසෙන්න යනවා. ශුද්ධාත්ම වහන්සේ ඔබගේ අතුලාන්ත සිතිවිලි ස්පර්ශ කරන්න යනවා. ඉතින් ඒ නිසා මම මේ සුවය ලබන පිළිවෙල පළවෙනි එක තමයි සුවය ලබන්න කැමති වෙන්න ඕන. දෙවෙනි එක තමයි අපේ යේසුස් වහන්සේ ළඟට යන්න ඕන.
අපේ වේදනාව අරගෙන අපේ කඳුල අරගෙන උන්වහන්සේ ගාවට අපි දකිනවා උන්වහන්සේ අපි වගේ පරීක්ෂා කරනු උන්වහන්සේ පව් කිරීමක් නැතුව පරීක්ෂා කරනු ලැබුවා උන්වහන්සේ නේද අපි වෙනුවට උන්වහන්සේ අපේ වේදනාව අරගත්තා උන්වහන්සේ වේදනාව මැද්දේ ගමන් කරා යේසුස් වහන්සේ අපි දකිනවා ඊටාම සිත් වේදනාව අතරේ හිටියා උන්වහන්සේ කල්වාරි කුරුසට යන්න ප්‍රථමයෙන් උන්වහන්සේ ඊටාම දැඩි මානසික පීඩනයක හිටියා උන්වහන්සේ ඒ ගෙස්සෙමන උයනේ උන්වහන්සේ යාඥා කරමින් නේද උන්වහන්සේ දහඩිය සමග ලේ පිට වුණා ශරීරේ එපමණ පීඩනයක් උන්වහන්සේට තිබුණා සමහරට ඔබට පීඩනයක් නැති එවැනි පීඩන කාටවත් කියන්න බැරි වේදනාවල් කාටවත් කියන්න බැරි කාටවත් තේරුම් ගන්න බැරි සිත් වේදනා අතරින් ඔබ ගමන් කරන්න පුළුවන් නමුත් අද මේ සඳහවේ යේසුස් වහන්සේ ඔබගේ සහනය ආමේන් උන්වහන්සේ ඔබට සහනය දෙන්න කැමතියි අපිට ඉන්නේ සහනය සැනසීම දෙන එකේ ප්‍රේමාන්තර සභාවට එන්නේ සෙනඟ සුවය ලබලා යන්න සභාවට එන්නේ තුවාල වෙලා යන්න නෙමෙයි ඒ නිසා සභාවට එන්නේ සැනසීම ලබලා යන්න සභාව කියන්නේ සුව වෙන ස්ථානයක් වෙන්න ඕන සභාවේ දේශනාවේ මිනිස්සු නැගිටලා යන්න ඕන ආමේන් ආමේන් හalleluya ඒ සප්‍රේමවන්තනි යේසුස් වහන්සේ අපිව සානසන්නාව දෙවියන් වහන්සේ ඒ සාද මේ සදාවේ යේසුස් වහන්සේට අපේ සිතිවිලි බාර දෙමු හැම කෙනෙක්ම ඔබ හිතන්න එපා මම දැන් අවුරුදු ගානක් පරණයි මට ඕවා අදාළ නැහැ කියලා ඔබට මේ தත්ත්වය තුල ඉන්නවා නම් ඔබ එහෙම සුව වෙලා නම් ඔබ ඒ ගැන කරදර වෙන්න එපා හොඳයි ඔබ සුව වෙලා නම් දෙවියන් වහන්සේට ස්තුති වේවා වේලසදීම දෙවියන් වහන්සේට අත ගහලා ඔබ මේව ඉගෙන ගන්න කලින් ඔබ සුව වෙලා නමුත් මම සුව නොවෙච්ච අයට කතා කරන්නේ තුවාල වෙලා ඉන්න අයට කතා කරන්නේ ඔබ මෑත යුගයක වේදනාවෙන් ඉන්නවා නම් ඒ යායටයි කතා කරන්නේ පොඩි කාලේ ඉඳලා කොම් වෙලා තමුන්ව තේරුම් ගන්න නැති තමුන් අසරණයි එහෙම නැත්නම් තමුන්ගේ ජීවිතේ වේදනාවන් තුල ජීවත් වෙන අයට මම මේ කතා කරන්නේ තවම සැනසීමක් නැහැ කියන අයට මම මේ කතා කරන්නේ ඔබ කැමති වුණොත් යේසුස් වහන්සේට අතගසන්න යනවා ආමේන් අප මැදේ උන්වහන්සේ සුද්ධාත්ම වහන්සේ මේ මොහොතේ ක්‍රියා කරනවා මම කැමති ස්වාමීන් වහන්සේට විරුද්ධ වෙන්න මේ වෙලාව ඒ වගේම අපි එක දෙයක් කරන්න යන තව කාරණාවක් තමයි සමාව දුන්නු අය සීක සමාවට වේදනාව ඇති කරපු අය කතා කරන්නේ ඔබට ඔබ වේදනාවටපත් වුණේ ඔබගේ මව නිසා නම් ඔබ වේදනාවටපත් වුණේ ඔබගේ පියා නිසා නම් සමහරට ඔබගේ මව විදේශගත වුණා එදා ඉඳලා ඔබ තනි වුණා ඒ තනිවීම ඒ වේදනාව තුල ඔබ ජීවත් වෙනවා නම් තවමත් දෙමෝපියන්ට මුහුණ දෙන්නේ නැත්නම් තවමත් සමහර අය ඉන්නවා තාත්තට තෑගි දෙන්න කැමති හැබැයි අම්මටයි දෙන්න ගිහිල්ලා තාත්තට දෙන්න කියලා තාත්තට ෆේස් කරන්න කැමති නැහැ තාත්තත් එක්ක වෛරයක් නැහැ මම තාත්තට සමාව දීලා තියෙන්නේ නමුත් මුහුණ දෙන්න කැමති නැහැ ඒකට හේතුව තමාගේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා තමාගේ ඇතුලේ තාත්තා රිදවපු තැනක් තියෙනවා ඒ රිදවපු දවසේ ඉඳලා තාත්තට මුහුණ දෙන්නේ නැහැ තාත්තට කතා කරන්නේ නැහැ ඒ නිසා සීකරන්න කාටද සමාව දීලා නැත්තේ ඔබගේ සහෝදරයන්ට සමාව දෙන්නේ නැහැ සමහරට ඔබගේ පාස්ටර්ට සමාව දීලා නැහැ ඒ වෙනතම් පාස්ටර් කතා කරන කෝල් එකක් ගන්නකොට සමහරට ඔබ මූණ දෙන්න කැමති නැත්නම් සමහරට පාස්ටර්ත් එක්ක පාස්ටර්ගේ තුවාලයක් ඔබේ හදවතේ තියෙනවා පාස්ටර් කියපු දෙයක් සමහරට ඔබේ හදවතේ තියෙනවා ඒ නිසා ඒ වේදනාව අද සෝපත් කරගන්න ඕන ඔබට දැනෙනවා නම් ඔබගේ දාසයට ඔබ සමාව දෙන්නේ නැහැ කියලා ඔබ සමාව දෙන්න ගන්න ඒ වගේම දෙවියන් වහන්සේගේ දාසයට දැනෙනවා නම් මගේ අමනාපයක් තියෙන සිත් වේදනාවක් තිබෙනවා ඔහුට පුළුවන් එයට සමාව දීලා ආශිර්වාද කරන්න ඒ නිසා ප්‍රේමවන්තනි එවැනි තත්ත්වයන් වල ඉන්නන ඔබ කවුරු හරි මේ වෙලාවේ ඒ වගේ ඔබගේ පවුලේ කවුරු හරි කෙනෙක් එක්ක අමනාපයක් ඔබට තාම සමාදාන වෙන්න බෑ ඒ වෙනත්නම් සමාව දෙන්න බෑ කියලා ඔබ සමාව දෙන්න ඕන මේ වෙලාවේ මක් නිසාද අපි දෙවියන් වහන්සේගේ වචනේ මාක් සුභාරංචියේ 11:25 26 බලන්න යනවා මේ වෙලාවේ මාක් 11:25 මක් නිසාද සුවය ලබන්න ආරම්භ කරන යතුරු තමයි සමාව දීම. නුඹලා යාඥාතුන් සිටින කල ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ රට නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලා කමා වේයල්ලා. ආමේන්. මොනවද කියන්නේ? යාඥා කරන වෙලාවේ උන්වහන්සේ කියනවා මෙතන. යාඥා කරන කල ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරද කමාවන පිණිස ඊළඟට කියනවා නුඹලා කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක්
නුඹලාට ඇත්නම් නුඹලාට කමාව යලා. ආමේන්. යමෙකුට විරුද්ධව යවා. ඇත්නම් ඔහුට කමාව දෙන්න. අල්ලලා දාන්න. කීදෙනෙක් කැමතිද අල්ලලා දාන්න? මොන්න එක අල්ලලා දාන්න. මම සමාව දෙනවා. ආමේන්. සමාව දුන්නාම වෙන්නේ මොකද? ඔබ සුවපත්. ආමේන්. සමාව දුන්නා ඔබට ඔබ ආශිර්වාද ලබනවා. ආමේන්. අපි දන්නවා යෝබ් මොනවද කරේ? යෝබ්ගේ යාළුවන්ට නේද? සමාව දුන්නාම යෝබ් සුව වුණා අවසානයේ. යෝබ් අවසාන පරිච්ඡේදයේ කියලා දන්නවද? අපි පොඩ්ඩක් බලමු දෙය කොටස. යෝබ් සමාව දෙනවා. හාලෙලූයා. යෝබ්ගේ ඒ අවසාන පරිච්ඡේදයේ මම දැන කියන්නේ ඒ කොටස. මට මේ වචනේ කියන්නේ මතක් වුණේ කොටස. යෝබ් සුව වුණා. ඒ නිසා එක දෙයක් වෙන්නේ ඔබ සමාව දුන්නාම ඔබටයි ආශිර්වාදය වෙන්නේ. බලන්න 42 මට මතක හැටියට බලන්න අපි කියවමු 7 ඉඳලා පොට්ටක් 15ට මම සමාව වෙන්න මට හරියට තැන. අවද ස්වාමීන් වහන්සේ මේ වචන යෝබ්ට කීපසු ස්වාමීන් වහන්සේ තේමානියේ විපස්ත කතා කොට මාගේ සේවකයා යෝබ්ගේ නුඹත් මේ විශ්යන් දෙන්න මා ගැන හරියට කතා නොකළ බැරි මාගේ උදහස නුඹලා කිදී ඇවිල්ලා තිබේ. එබැවින් නුඹලා මුල් සත්‍යෙකුත් බඩලුවන් සත්‍යෙකුත් රැගෙන මාගේ සේවකයා යෝබ් ළඟට ගොස් නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පු කරපල්ලා. මාගේ සේවකයා යෝබ් නුඹලා උදෙසා යාඥා කරන්නේය. එවිට නුඹලාගේ මොඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිළිස ඔහු පිළිගන්නේ. මක්නිසාද මාගේ සේවකයා යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැතයි කීසේක. එබැවින් තේමානියේ ඊපස්ද ශූහිය බිල්ගත් නයමාතියේ ශෝපාර්ද ගොස් ස්වාමීන් වහන්සේ ඔහුට අනුකල ලෙස කළෝය. ස්වාමීන් වහන්සේද යෝබ් පිළිගත්සේක. තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාඥා කළ විට ස්වාමීන් වහන්සේ ඔහුගේ වහල්කම පහ කොට පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩි කොට ඔහුට දුන්සේක. ආමේන්. හalleluya. යෝබ් ඔවුන්ගේ ඒ මිත්‍රයන්ට සමාව දුන්නාම මොකද උනේ? යෝබ් සෝ. ආමේන්. ඒ නිසා අපි මොනවද දන්නා කරමු? අපි අනිත්‍යයට සමාව දෙනකොට ඒ අයට වඩා ඔබ සුව වෙනවා. ආමේන්. ඒ නිසා ඔබයි ආශිර්වාද ලබන්න. සමන් කතා කරට ඔබටයි. සහෝදර සහෝදරිනි අපි මොහොතක් ශුද්ධාත්මනසල විරුද්ධ වෙමු. ඔබට දැනෙනවා නම් ඔබගේ මාවට සමාව දෙන්න ඕන කියලා. ඔබගේ පියාට සමාව දෙන්න ඕන කියලා. අද පියා නැති වෙන්න පුළුවන්. ඔබගේ මාව නැති වෙන්න පුළුවන්. හදවතින් ඒ අයට ආශිර්වාද කරන්න. ඒ වගේ ඔබගේ ඒ අය ගැන ඔබ කියන්නේ ඔබගේ මාව පියා ඉන්නවනම් ඒ අයට පුළුවන් නම් කෝල් කරලා සමාව ඉල්ලන්න. කැමති නම් එහෙම නැත්නම් ඔබට දැනෙනවා නම් ඔබ අමනාපයක් තිබුණා කවුරු හරි සහෝදරයෙක් එක්ක කාගේ හරි සහෝදරයෙක්ගේ වචන නිසා මගේ හිත රෙදුනා. නමුත් මම ඒ කාලවල දාලා මම එයාට ආශිර්වාද කරනවා. ආමේන්. බයිබලයේ කියනවා අපි පඳුර පුදන්න නේද? ඔබේ පඳුර පුදන්න ප්‍රථම ඔබේ සහෝදරයා සමග සමාදානය වෙන්න.